අයිබවන් සුබ උදැසනක් අද අගෝස්තු මාසයේ 11 වෙනිදා අඟහරුවාදා දවසේදී අපි සූදානම් ජාතික පුවත්පත්වල විස්තර ඔබට කියන්නට. දැන් පසුගිය 9 වෙනිදා අභිනවයෙන් තේරීපත් වුණු අග්‍රාමාත්‍යතුමන් දිවුරුම් දීම සිදු කරුණා. ඒ වගේම තමයි හෙට දවසේදී අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දෙන්නට නියමිතයි. මේ පිළිබඳව තමයි අද ජාතික පුවත්පත්වල වැඩි ඉඩකඩක් වෙන් වෙලා තිබෙන්නේ. එහෙනම් අපි බලමු ජාතික පුවත්පත්වල විස්තර මොනවද කියලා. සිංහල සහ ඉංග්‍රීසි ජාතික පුවත්පත් අප සතුයි. සුබ උදැසනක් අසංක ඔබට. සුබ උදැසනක් ලක්මානි. සුබ උදැසනක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. දැන් මහමැතිවරණයක් අවසන් වෙලා මහමැතිවරණයක් තිබුණද කියලා හිතා ගන්න බැරි තරමට ඉතාමත්ම සාමකාමී වටපිටාවක් තියෙන පුවත්පත්වල අපි දැක්ක අද දවසේදී වාර්තා කරලා තියෙනවා කිසිදු මැතිවරණයෙන් පස්සේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ සිදුවීමක් වාර්තා වෙලා නැහැ. ඊටාම සාමකාමී පරිසරයක් තියෙන්නේ. ලක්මාල් කිව්වා වගේ නව අගමැතිවරයා විදිහට අභිනව අගමැතිවරයා විදිහට සිව්වෙනි වරට කරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් දිවුරුම් දීලා තියෙන්නේ. දැන් ඉතිරි වෙලා තියෙන කාරණේ තමයි කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම නැත්නම් නව අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දීම. ඒ කටයුත්ත හෙට දවසේදී සිදු කරන්න අවශ්‍ය සියලු කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. ඒකෙත් විශේෂත්වයක් තියෙනවා ලක්මාලි. ඒ තමයි මේවර මේ කැබිනට් මණ්ඩලයේ නැත්නම් අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දීම මහනුවරට ගෙනිහිල්ලා තියෙනවා. මහනුවරත් ලෝකේම අවධානය යොමු වුණු ඓතිහාසික මගුල් මඩුවේදී තමයි මේ කටයුත්ත සිදු කෙරෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙකුගේ මේ ගැන අවධානය තියෙනවා. ඒ වගේම විද්‍යානුකූල ක්‍රමවේදයකට අමාත්‍ය මණ්ඩලය පත් කරනවා කියන කාරණය පිළිබඳව දිගින් දිගටම කතා කළා. අපි ඒ ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද ලංකාදීපේ මේ ගැන තොරතුරු වාර්තා කරනවා විෂයපතේ ගැසට් 2A කැබිනට් ඇමතිවරු 28ක් රාජ්‍ය ඇමතිවරු 40ක් දිවුරුම් දීම හෙට මහනුවර මගුල් මඩුවේදී කියලා මේ තොරතුරු අද වාර්තා කරන්නේ. රාජ්‍ය ඇමතිලාටත් බලතල පැවරේ අධ්‍යාපනයේට රාජ්‍ය ඇමතිලා 4ක් යොදවලා තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. නාගරික සංවර්ධන කර්මාන්ත වැවිලි අමාත්‍යාංශවල රාජ්‍ය ඇමති 3 බැගින් පත් කිරීමට තීරණය කරලා තියෙනවා. පුරාවිද්‍යාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පුරාවිද්‍යාව පිළිබඳව වැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා. පොලිසිය අභ්‍යන්තර රාජ්‍ය අමාත්‍යාංශයට සංස්කෘතික අරමුදල මුදල් අමාත්‍යාංශයට ලබා දීමටයි තීරණය කරලා තියෙන්නේ. කැබිනට් අමාත්‍යවරු 28 දෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරු 40 දෙනෙක් මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ හෙට පෙරවරුවේදී දිවුරුම් දෙනවා කියලායි වාර්තා කරන්නේ. එම කැබිනට් අමාත්‍යාංශ 28 හා රාජ්‍ය අමාත්‍යාංශ 40ට අයත් වන ආයතන හා විශේෂපතයන් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ නිකුත් කර තියනවා කියලා ලංකාදීපේ වාර්තා කරද්දී දිනමිනත් ඒ පිළිබඳව අද මුල් පිටුවේ ප්‍රධාන පුවත විදිහට වාර්තා කරලා තියෙනවා. අමාත්‍යාංශ 28යි රාජ්‍ය අමාත්‍යාංශ 40යි අති විශේෂ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කෙරේ. අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අභිනව ආණ්ඩුවේ අමාත්‍යාංශ ව්‍යුහයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඊයේ ප්‍රකාශයට පත් කළා කියලායි දිනමිනත් අද වාර්තා කරලා තියෙන්නේ. අරුණ පුවත්පත වාර්තා කරනවා ගැසට් 2A අමාත්‍යාංශ විශේෂපත බෙදීම අලුත්ම ක්‍රමයකට කියලා. අමාත්‍යාංශ 28යි රාජ්‍ය 40යි අධ්‍යාපනයට රාජ්‍ය අමාත්‍යවරු 4ක් යොදවනවා කියලායි සඳහන් කරන්නේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අධ්‍යාපනයට විශේෂ තැනක් ලබා දීලා තියෙනවා. ඒ වගේම කෘෂි කර්මාන්තයේ වැවිලි කර්මාන්තයේ මේ ආදී ක්ෂේත්‍රවලටත් වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ විදිහට රාජ්‍ය අමාත්‍යවරු වැඩි වශයෙන් යොදවන්නට කටයුතු කරලා තියෙනවා කියන කාරණේ පිළිබඳව අපිට තොරතුරු සොයාගෙන යද්දී අනාවරණය වෙන්නේ. කොහොමුණත් පසුගිය කාලේ ලක්මාලි තිබුණු කාරණා තමයි දැන් ඔය විද්‍යානුකූල ක්‍රමවලට අමාත්‍යාංශ බෙදනවා කිව්වහම පහුගිය අවුරුදු 5ේදී අපි දැක්කා උසස් අධ්‍යාපන සහ මහා මාර්ග කියලා අමාත්‍යාංශ බෙදලා තිබුණා. ඉතින් මේකේ මොන විදිහටද මේකේ විද්‍යානුකූල බව තියෙන කියන කාරණේ පිළිබඳව ඒ දවස්වල ගොඩක් දිනෙක ප්‍රශ්න කළා. නමුත් අපි දැක්කා මේ ගැසට් පත්‍රයේ අවධානය යොමු කරද්දී අධ්‍යාපනයට අදාළ කරුණු පමණයි අධ්‍යාපනයේ ඇතුළත් කරලා තියෙන්නේ. ඒ විදිහට විද්‍යානුකූල ක්‍රමවේදයකට මේ කාරණා ඇතුළත් කරලා තියෙනවා කියලායි තොරතුරු අද පුවත්පත්වල වාර්තා කරන්නේ. හොඳයි අපි යනවා ඩේලි නිවුස් පුවත්පතට. ඩේලි නිවුස් පුවත්පතෙත් වාර්තා වෙලා තිබෙනවා මෙන්න මේ විදිහට ඔය කියපු කාරණාව ministers to be sworn in tomorrow හෙට දවසේදී දිවුරුම් දීමට නියමිතයි. 28 ministries and 40 state ministries යනුවෙන් තමයි සඳහන් වෙන්නේ. priority for national security, economy, health, education මේ ජාතික ආරක්ෂාවට ඒ වගේම ආර්ථිකයට ඒ වගේම සෞඛ්‍යයට අධ්‍යාපනයට විශේෂත්වයක් දෙනවා කියන කාරණාව සඳහන් වෙලා තිබෙනවා. මොකද මේ පිළිබඳව විශේෂත්වයක් දිය යුතුයි කියන තැන මුළු රටම සිටියා. ඉතින් මේ පිළිබඳව අවධානය යොමු වෙමින් තමයි මේ විදිහට විශේෂත්වයක් දීලා තිබෙන්නේ මේ කියන කාරණා සඳහා. ඒ වගේම rational allocation of subjects මේ සුදුසු පැවරුමක් කරනවා මේ විෂයපතයන් සඳහා කියන කාරණාව සඳහන් වෙලා තිබෙනවා. enhanced responsibilities for state ministers මේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වගකීම වැඩි කරන්නට තීරණය කරලා තිබෙනවා කියන කාරණාව ඩේලි නිවුස් පුවත්පතේ සඳහන්
සඳහන් වෙලා තිබෙනවා. ඊළඟට අපි යනවා ඩේලි මිරර් පුවත්පතට. ඩේලි මිරර් පුවත්පතේ තේ පිළිබඳව වාර්තා වෙනවා ප්‍රධාන ප්‍රවෘත්ති පාඨයම President announces 28 cabinet ministries, 40 state ministries යනුවෙන් සඳහන් වෙනවා. President Gotabaya Rajapaksa is an extraordinary gazette notification yesterday announced the names of 28 ministries and 40 state ministries of his new government. මේ අලුත් රජයේ 28 දෙනෙක් මිනිස්ත්‍රි එහෙම නැත්නම් කැබිනට් අමාත්‍යවරුන් ඒ වගේම තමයි රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකු පත් කරනවා. හෙට දවසේදී මගුල් මඩුවේදී මහනුවරදී ඔවුන් දිවුරුම් දීමට නියමිත බව තමයි ඩේලි මිරර් පුවත්පතේත් වාර්තා වෙලා තිබෙන්නේ. හොඳයි මේ අමාත්‍යාංශ බෙදීම් පිළිබඳව කතා කරනකොට මේ කාරණාත් එක්ක මතුණු තවත් කාරණයක් තමයි මේ රාජ්‍ය අමාත්‍යවරුන්ට අමාත්‍යාංශ ලබා දුන්නාට පසුගිය කාලේ මතුණු චෝදනාවක් තමයි ඔවුන්ට මේ වැඩ කිරීමේ අවස්ථාවක් නැහැ කියන එක. නමුත් මේ අමාත්‍යාංශ බෙදීම තුළ විශේෂයෙන් අවධාරණය කරලා තිබුණේ රාජ්‍ය අමාත්‍යවරුන්ටත් යම් යම් විෂයපතයන් බෙදලා තියෙනවා. ඔවුන්ටත් වැඩ කරන්න අවස්ථාවක් තියෙනවා කියන කාරණේ. අපි දැන් මේ මොන විදිහටද රාජ්‍ය අමාත්‍යාංශ 40ක් පත් කරලා තියෙනවා. ඒ වගේම කැබිනට් අමාත්‍යාංශ 28ක් පත් කරලා තියෙනවා. මොන විදිහටද මේ විෂයපතයන් බෙදෙන්නේ කියන කාරණේ පිළිබඳ ඊයේ රාත්‍රියට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් තොරතුරු ගෙනෙන්නට සූදානම්. අමාත්‍යාංශ සකස් කිරීමේදී ජාතික ප්‍රමුඛතා ප්‍රතිපත්තිමේ වගකීම් සහ කාර්යභාරය සැලකිල්ලට ගෙන තිබෙනවා. එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්යභාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇත්තේ. අමාත්‍යාංශ ව්‍යුහ සැකසීමේදී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරෙනු බවයි ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කරන්නේ. ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැතිකඩ ගණනාවක්ද ආවරණය වන පරිදි ව්‍යුහය සකස් කර තිබෙනවා. සෑම අමාත්‍යාංශයකම විෂයපතය සුවිශේෂී ප්‍රමුඛතා අදාළ ආයතන සහ නීති රාමුව අනුමාතෘකා යටතේ පැහැදිලි කර තිබෙනවා. ඒ අනුව කැබිනට් අමාත්‍යාංශ ලෙස ආරක්ෂක, මුදල්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන හා නිවාස, අධිකරණ, විදේශ, රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන, අධ්‍යාපන, සෞඛ්‍ය, කම්කරු, පරිසර, වනජීවී හා වන සංරක්ෂණ, කෘෂිකාර්මික, වාරිමාර්ග, ඉඩම්, දීවර, වැවිලි, ජල සම්පාදන, විදුලි බල, බලශක්ති, වරාය හා නාවික, මහාමාර්ග, ප්‍රවාහන, තරුණ හා ක්‍රීඩා, සංචාරක, වෙළඳ, කර්මාන්ත, ජනමාධ්‍ය නම් කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍යාංශ 40ක් ගැසට් කර තිබෙනවා. ඒවා මෙසේයි. අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය. මුදල් හා ප්‍රාග්ධන, වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. ජාතික උරුම, ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය. නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය. ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනය රාජ්‍ය අමාත්‍යාංශය. වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය. කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය. පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නවනිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය. දහම් පාසල්, භික්ෂු අධ්‍යාපනය, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය. ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමනය රාජ්‍ය අමාත්‍යාංශය. දේශීය වෙදකම ප්‍රවර්ධනය, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධනය හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණය රාජ්‍ය අමාත්‍යාංශය. වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවලු, පළතුරු, මිරිස්, ලූණු හා අර්ථාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය. පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය. පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය. මහවැලි කලාපාශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, දීවර වරාය සංවර්ධන, බහුදින දීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය. සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේවතු ආශ්‍රිත භෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය.
පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය. උක් බඩයිරිඟු කජු ගම්මිරිස් කුරුඳු කරාබු නැටි බුලත් ඇතුළු කුඩා වැවිලිබෝග සංවර්ධනාශ්‍රිත කර්මාන්ත හා අපනයන රාජ්‍ය අමාත්‍යාංශය. ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. සූර්ය බල සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. ගුදම් පහසුකම් බහලුම් අංගන වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය. වාහන නියාමනය බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය. ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය. බතික් අත්‍යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය. මැනිකා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය. වේවැල් පිත්තල මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එම රාජ්‍ය අමාත්‍යාංශ 40ට අයත් වනවා. නව ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ අදාළ අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ විෂයපතය, කාර්යයන් හා කර්තව්‍යයන්, සුවිශේෂී ප්‍රමුඛතා සහ අදාළ ආයතනික හා නෛතික රාමුව ඊට අඩංගු වන බවයි. අමාත්‍යාංශ භාර අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අනිද්දා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිසරයේ මගුල් මඩුවේදී ජනාධිපතිතුමා හමුවේ දිවුරුම් දීම පෙරවරු 8:45ට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි. ඊයේ රාත්‍රී 8 ප්‍රවෘත්ති විකාශයෙන් නිසා තමයි ලක්මාලි අනිද්දා කියන වචනේ භාවිත වුණේ. නමුත් හෙට දිනේදී ඒ අමාත්‍යවරුන් දිරුවෙන් මේ කටයුතු සිදු කිරීම නියමිතයි. ඔන්න දැන් අමාත්‍යාංශ ටික නම් කරලා තියෙන්නේ. අදාළ විෂයපතයන් කැසට් කරලා තියෙන්නේ. දැන් අපිට හෙට බලා ගන්න පුළුවන් කවුරුන් අමාත්‍ය දුරවලට පත් වෙන්නේ කියන කාරණේ ගැන තමයි දැන් අවධානයෙන් ඉන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි සිරිකොත පැත්තෙන් එන ප්‍රශ්නේ. මේක වසර ගණනාවක් තිස්සේ පැන නගින ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඔන්න ඊයේ දිනේදී වසර 26කට පස්සේ රනිල් එජාප නායක පුටුව අත්හරිය කියලා තොරතුරක් වාර්තා වුණා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගත් ස්වාධීන තීරණයක් මත ඔහු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා මව්බිමට ප්‍රකාශ කළ බවද මව්බිම ප්‍රධාන පුවත විදිහට ටිකක් පුවත්පතේ වැඩි ඉඩ කඩක් වෙන් කරලා වාර්තා කරලා තියෙනවා. ඒ ගැන අද පුවත්පත් බොහොමයකම තොරතුරු වාර්තා කරද්දී අද පුවත්පත වාර්තා කරලා තියෙන්නේ මේ විදිහට රනිල්ගෙන් පසු නායකත්වයට සිව් දෙනෙක් ඉදිරිපත් වෙති. රවි, වජිර, දයා හා අකිල ඒ අතර අර්ජුනගේ නමත් යෝජනා වෙයි. තීන්දුව ගැනීම හෙටට කල් දමයි කියලා අද පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවට කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැති අතර පක්ෂයේ මීළඟ නායකත්වය ලබා දෙන්නේ කාටදයි විමසීමේදී ඒ සඳහා පක්ෂයේ දෙවැනි පෙළ නායකයන් සිව් දෙනෙක් ඉදිරිපත් වී කැමැත්ත පළ කර තිබෙනවා කියලායි වාර්තා කරන්නේ. හිටපු අමාත්‍යවරුන් වන රවි කරුණානායක, දයා ගමගේ, වජිර අබේවර්ධන හා අකිල විරාජ් කාර්යවසම් යන අමාත්‍යවරුන් මෙසේ එජාපේ අනාගත නායකත්වයේ බාර ගැනීමට ඉදිරිපත් වී තිබෙනවා. එසේම ගම්පහ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාගේ නමද වෙනත් පාර්ශවයකින් යෝජනා වී තිබෙන බව වාර්තා වෙනවා. කොහොම වුණත් මේ වෙනකොට නායකත්ව අර්බුදයේ වගේම ජනතා ප්‍රසාදයේ කියන පැත්ත ගැනත් එක්සත් ජාතික පක්ෂයට හිතන්නට වෙලා තියෙනවා. වසර 70ක ඉතිහාසයකට උරුමගම් කියන රටේ අගමැතිවරු ජනාධිපතිවරු බිහි කරපු ප්‍රධානතම පැරණිතම පක්ෂයේ අද එක් මන්ත්‍රී දුරයකට පමණක් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයකට පමණක් සීමා වෙන්නට සිදු වෙලා තියෙනවා. මේ නිසා ඔවුන්ට විශාල ප්‍රතිසංවිධානයකට යන්නටත් සිදු වෙනවා. කොහොම වුණත් ඒ අතර වාරයේ තමයි මේ නායකත්වයේ සම්බන්ධයෙන් දෙවෙනි පෙළේ නම් කිහිපයක් යෝජනා වෙලා තියෙන්නේ. ඒ ගැන තවත් තොරතුරු තියෙනවා දිවයින පුවත්පතේ. රනිල් එජාප නායකත්වයේ අත්හරි නව නායකයන්ට රවි, අකිල, වජිර හා දයාගේ නම් යෝජනා වේ කියලයි දිවයින පුවත්පත මුල් පිටුවේ තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම රනිල් අභියෝග මැද වසර 26ක් ගත කරපු ආකාරය පිළිබඳවත් අද තොරතුරු වාර්තා කරනවා දිවයින පුවත්පත. විවිධ බාධක සහ අභියෝග මැද වසර 26ක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් සමු ගැනීමට තීරණය කරලා තියෙනවා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරද්දී අරුණ පුවත්පත වාර්තා කරනවා වෙනම තොරතුරක්. ඒ තමයි මේ සුදුස්සෙකු එනතුරු රනිල් ඉවත් නොවේ කියලා. කරුගේ ප්‍රධානත්වයෙන් නායකත්ව කමිටුවක් ජාතික ලැයිස්තු මන්ත්‍රීකම නවකයෙකුට කියලයි වාර්තා කරන්නේ. පරාජිතයෝ දෙදෙනෙක් සිරිකොතට සෙනග ගෙන්වති. අකිල, රවි, දයා, වජිර නායකත්ව පෝලිමේ කියලයි වාර්තා කරන්නේ. කොහොම වුණත් මේ නායකත්ව
මණ්ඩලයේ නායකත්ව කමිටුව කියන එක ඔය එක්සත් ජාතික පක්ෂ පැත්තෙන් ඇහෙන සුපුරුදු වචනයක්. ඉතින් මෙවරත් මේ කරුගේ ප්‍රධානත්වයෙන් නායකත්ව කමිටුවක් කියලා යෝජනා වෙලා තියෙනවා. කොමුණත් සුදුස්සෙක් වෙනතුරු රනිල් ඉවත් නොවේ කියලායි අරුණ පුවත්පත අද තොරතුරු වාර්තා කරන්නේ. කොමුණත් ඉදිරි දින කිහිපෙදී මේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් අර්බුදේ මොන වගේ පැත්තකට ගමන් කරයිද කියන කාරණේ පිළිබඳව අපිට තොරතුරු දැනගන්නට හැකියාව ලැබේ. ඔව් වසර 26ක් අකණ්ඩව මේ තමන්ගේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ දරූ පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ මහතා කියලා කියන්නේ. 1994 දී තමයි එතුමා නායකත්වයේ භාරගන්නේ UNP පක්ෂයේ. වගේම 1977 දී තමයි පාර්ලිමේන්තුවට තේරීපත් වන්නේ. ඉතින් එතෙන් සිට අකණ්ඩව රැගෙන ඒ දේශපාලන ගමන නිමා වෙනවා කියන කාරණාව තමයි මේ විදිහට අපිට දැනගන්නට ලැබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් සිලෝන් ටුඩේ පුවත්පතත් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨයේම සඳහන් කරලා තිබෙනවා මෙන්න මේ විදිහට රනිල් steps down as UNP leader Karu to be interim leader යනුවෙන් තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඒ වගේම මෙහි තවත් කාරණාවක් තිබෙනවා. A final decision on appointing a new UNP leader will be taken tomorrow. හෙට දවසේදී මේ තීරණය ගන්නවා කියන කාරණාව මෙහිදී සඳහන් වෙද්දී තවදුරටත් මෙන්න මේ විදිහට තිබෙනවා. The UNP General Secretary went on to state and although media reports said that senior UNP members including himself, Ravi Karunanayaka, Daya Gamage, Vajira Abeyawardena and Naveen Disanayaka were pursuing the UNP lead post, Disanayaka had withdrawn from this battle යනුවෙන්. දැන් අපි දැක්ක මේ නවීන් දිසානායක මහතා සඳහන් කරනවා මැතිවරණයට පෙර එක්තරා අවස්ථාවකදී පක්ෂයේ නායකත්වයේ පිළිබඳව Tamanටත් සිහිනයක් තිබෙනවා කියන කාරණාව. නමුත් එතුමා මෙහිදී ඉවත් වුණා කියන කාරණාව සඳහන් වෙලා තිබෙනවා. අපි දැන් කතා කරන්නේ නම් 4ක් ගැන පමණයි අසංක. නමුත් මෙහි සඳහන් වෙලා තිබෙනවා සිලෝන් ටුඩේ පුවත්පතේ නවීන් දිසානායක මහතා විඩ්‍රෝ වුණා. එහෙමත් නැත්නම් ඔහු කැමැත්තෙන්ම ඉවත් වුණා කියන කාරණාව මේ නායකත්ව සටනෙන් කියන කාරණේ. ඒ වගේම අපි යනවා දී අයිලන්ඩ් පුවත්පතේ දී අයිලන්ඩ් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා මෙන්න මේ විදිහට රනිල් to step down as UNP leader after long innings Ravi, Vajira Daya Akila Naveen in the running යනුවෙන් තමයි සඳහන් වෙලා තිබෙන්නේ. කෙසේ වෙතත් නම් 4ක් පමණයි නවීන් දිසානායක මහතාගේ නම මෙසේ සඳහන් වුණාට මේ වන විට කතා කරන්නේ අපි සිව් දෙනෙක් පිළිබඳව පමණයි නායකත්වයේ පිළිබඳව ඒ රවි කරුණානායක මහතා, දයාගමගේ මහතා, වජිර අබේවර්ධන මහතා සහ අකිල විරාජ් කාර්යවසම් කියන මේ සිව් දෙනා අතර තමයි කවුද මීළඟ නායකයා කියන කාරණාව තිබෙනවා. ඔබ කිව් කාරණාවක් තිබෙනවා තවත් සුදුසු පුද්ගලයෙක් පත්වන තුරු තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් රැඳී සිටිනවා කියලා තිබෙනවා. අපි බලමු කොහොමද කියලාද හෙට දවසේදී ඒ තීරණයත් එනවා කියලා තමයි අපිට දැනගන්නට තියෙන්නේ. පක්ෂවල අර්බුද ඒ විදිහට පවතිද්දී රජයේ Tamanගේ කටයුතු කඩිනමින් සිදු කරගෙන යන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. ඒ අනුව තමයි හෙට දිනේදී නව අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දීම සිදු කෙරෙන්නේ. කොමුණත් අගමැති මහින්ද අද රාජකාරිය ආරම්භයි කියලා තොරතුරක් දින වෙන පුවත්පත වාර්තා කරනවා. පසුගියදා කැලණිය රජමහා විහාරස්ථානයේ දිවුරුම් දුන් අග්‍රාමාත්‍යවරයා අද දිනේදී Tamanගේ රාජකාරිය ආරම්භ කිරීමට නියමිත බවයි මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. අද දින වෙන පුවත්පත මුල් පිටුවේ මේ ගැන තොරතුරු ගෙනවිත් තිබෙද්දී මෙවර ඊටාම විශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි වෙද්දී ඓතිහාසික අවස්ථාවක් ඇටියට ඒ වගේම ඉතිහාසගත වන මනාප සංඛ්‍යාවක් වාර්තා කරන්නටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමත් වෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙලා විශේෂයෙන්ම මනාප 5,27,000කට අධික සංඛ්‍යාවක් මහමැතිවරණ ඉතිහාසයේ තුල අපේක්ෂකයෙක් ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව හිමි කරගන්නට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඔහු සමත් වෙනවා. ඒ නිසා ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට Tamanගේ ගෞරවය පුද කරනවා. ඊයේ ලිපියක් නිකුත් කරමින් අසීරු හා අභියෝගාත්මක යුගයකදී තමයි මහචන්දයට වයඹින් මුල්වරට ඉදිරිපත් වුණේ කියලා ඒ ලිපිය මගින් එතුමන් සඳහන් කරලා තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මුල්වරට මහමැතිවරණයට ඉදිරිපත් වූයේ තම දේශපාලන ජීවිතයේ ඊට අසීරු හා අභියෝගාත්මක යුගයකදී බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ පිළිබඳව දිනමින තොරතුරු වාර්තා කරලා තියෙනවා. කොහොම වුණත් 2015 වසරේ අගෝස්තු මාසයේ පැවැත්වුණු මහමැතිවරණයට තමයි එතුමන් මුලින්ම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වුණේ. එහිදීත් ජනතාව වැඩි මනාප සංඛ්‍යාවකින් එතුමන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්නවා. මෙවර වාර්තාගත 5,27,000කට අධික වුණු මනාප සංඛ්‍යාවක් ලබා දෙමින් වැඩිම මනාප ප්‍රතිශතයක් ලබා තිබෙනවා. එතුමන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්නවා. ඉතින් ඒ පිළිබඳව සහ කුරුණෑගල ජනතාවට Tamanගෙන් විය යුතු සේවය
අකුරටම ඉටු කරන්නට එතුමන් සූදානම් බවයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ගාමිණී සෙන්රත් යලි අග්‍රාමාත්‍ය ලේකම් දුරේට කියලා දිවෙන පුවත්පත වාර්තා කරනවා. පුවත්පත් බොහොමයක මේ ගැන තොරතුරු වාර්තා වෙනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සිටි ගාමිණී සේදර සෙන්රත් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස නැවතත් පත් කර තිබෙනවා. ඔහු සිය පත්වීම් ලිපිය ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතින් බාරගෙන තිබෙන බවයි දිවයින මුල් පිටුවේ තොරතුරු ගෙනවිත් තිබෙන්නේ. හොඳයි අපි යනවා ඩේලි නිවුස් පුවත්පතට. ඩේලි නිවුස් පුවත්පතේ ඡායාරූපයක් පළ වෙලා තිබෙනවා. මේ ඡායාරූපය අග්‍රාමාත්‍යතුමන් අභිනවයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව වැඳ පුදාගත් අවස්ථාවක්. Prime Minister Mahinda Rajapaksa engaging in religious observations at Sri Sambodhi Mahavihare Colombo on Sunday following the swearing in ceremony. මේ එතුමා විසින් ශ්‍රී සම්බෝධි මහාවිහාරයට ගොස් ඒ වැඳ පුදා ගන්නා ආකාරය තමයි ඡායාරූපයකින් පළ වෙලා තිබෙන්නේ. ඒ වගේම ඩේලි නිවුස් පුවත්පතේ තවත් පුවතකට අපි අවධානය යොමු කරනවා. ඔබ කියූ කාරණාවක් අසංක මේ PM thanks voters for historic polls win. මේ ඓතිහාසික ජයග්‍රහණය කුරුණෑගලින් මැතිවරණයට ඉදිරිපත් වෙලා මේ ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් බවට තමන්ගේ ජයග්‍රහණය පත් කළ කුරුණෑගල ජනතාවට තම කෘතවේදීත්වය පළ කරමින් එතුමා ලිපියකින් ස්තුතිවන්ත වෙලා තිබෙනවා. ඒ පිළිබඳව ඩේලි නිවුස් පුවත්පත මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. ඊළඟට අපි යනවා සිලෝන් ටුඩේ පුවත්පතට. සිලෝන් ටුඩේ පුවත්පතේ වාර්තාව Prime Minister to assume duties today. Mahinda Rajapaksa, who was sworn is an Prime Minister of the 9th Parliament on 9th August, is scheduled to assume duties at 10:30 am at Temple Trees today. අද දවසේදී අරලියගහ මන්දිරයේදී 10 මාරට තිබෙන සුබ මොහොතින් වැඩ භාර ගැනීමට නියමිතයි අග්‍රාමාත්‍යතුමන් කියන කාරණාව තමයි සිලෝන් ටුඩේ පුවත්පතේ වාර්තා වෙලා තිබෙනවා. ජාතික ලැයිස්තුවේ තත්ත්වය කොහොමද අසංක? ජාතික ලැයිස්තුව ගැන කතා කරන්න කලින් ජයගත් අපේක්ෂකයන් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට සිදු කරන්න මේ වෙනකොට තීරණය කළා තියෙනවා. ඒ ගැන දිනමින පුවත්පතයි වාර්තා කරන්නේ. මහමැතිවරණයේ ජයගත් අපේක්ෂකයන් පාර්ලිමේන්තුවේ ලියාපදිංචි කර මාර්ගගත ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට තීරණය කරලා තියෙනවා. මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව ගැසට් කර තිබෙන අතර ජාතික ලයිස්තු මන්ත්‍රී දුර එළඹෙන දින කිහිපය ඇතුළත ගැසට් කරනු ඇති බවද ඒ අනුව මේ වන විට මන්ත්‍රීවරුන් ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබෙන බවද පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා සඳහන් කරන බව අද දිනමින පුවත්පත වාර්තා කරනවා. ඕන දැන් අපිට යොමු වෙන්න පුළුවන් ජාතික ලයිස්තුවට මොකද වෙලා තියෙන්නේ කියලා. ආණ්ඩු පක්ෂය නම් ජාතික ලයිස්තුව නම් කරලා ඉවරයි. 19 දෙනෙක්. 17 දෙනෙක්ගෙන් යුත් ජාතික ලැයිස්තුව නම් කරලා ඉවරයි. එක් ගැටලුවක් පමණයි තිබුණේ. ඒ ගැනත් අද තොරතුරු තියෙනවා. නමුත් ඒ ගැටලුවත් විසඳලා තියෙනවා. ජාතික ලැයිස්තුව ආණ්ඩු පක්ෂයෙන් නම් කෙරෙද්දී දෙමළ ජාතික සන්ධානයත් ඊයේ දින විට තමන්ගේ නම් යෝජනා කරලා තිබුණා. ජාතික ජනබලවේගයේ නම් යෝජනා කරලා තිබුණා. අදාළ ගැසට් නිවේදනයේ නිකුත් කරලා තියෙන ආකාරයක් තමයි දක්නට ලැබුණේ. නමුත් තවත් පක්ෂ ගණනාවක අර්බුද නිර්මාණය වෙලා තියෙනවා. ඒ අනුව සමගි ජනබලවේගයේ ජාපේ දෙමළ සන්ධානයේ අපේ ජනබලය ජාතික ලැයිස්තු අර්බුදයක කියලා තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. මේ වෙනකොට විශේෂයෙන්ම සමගි ජනබලවේගයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු නම් කිරීම පිළිබඳව අර්බුද ගණනාවක් මතුවලා තියෙනවා. ඒ පිළිබඳව තොරතුරු බොහොමයක් වාර්තා වෙනවා. දෙමළ ජාතික සන්ධානයේ යම් මතභේදාත්මක තත්ත්වයක් තිබුණා. නමුත් මේ වෙනකොට කලේ අර්සන් ජාතික ලැයිස්තුවට පත් කරලා තියෙනවා දෙමළ ජාතික සන්ධානයේ. ඒ ගැටලුව අවසන් වෙලා තියෙනවා. ජාතික ජනබලවේගයත් Tamanගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ නම් කරලා තියෙනවා. නමුත් මේ විශේෂයෙන්ම සමගි ජනබලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ අපේ ජනබල පක්ෂයට එක් මන්ත්‍රී දුරයක් හිමි වුණා. ඒ සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර මේ වෙනකොට මාධ්‍ය හමුවල අපිට අහන්න ලැබෙනවා. මේ අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමියන් සොයා ගන්නට නොහැකි බවක් තමයි දක්නට ලැබෙන්නේ. අපිට ඒ පිළිබඳව කතා බහ කරන්නට පුළුවන්. කොහොමුණත් ආණ්ඩු පක්ෂයේ ජාතික ලැයිස්තුවේ පුංචි ගැටලුවක් තිබුණා. ඒ තමයි මේ සුරේන් රාගවන් මහතා ද්විත්ව පුරවැසියෙක්ද කියන කාරණය පිළිබඳව. නමුත් අද මව්බිම් පුවත්පත් තොරතුරු වාර්තා කරනවා සුරේන් රාගවන් කැනඩා පුරවැසියෙකු නොවේ සහතිකයේ මෙන්ම කියලා. සහතිකයත් එක්කම අද මව්බිම් පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඔහුගේ ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ කියන කාරණේ. ඉන් අනතුරු අපි යනවා මේ අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ලයිස්තුවේ මන්ත්‍රීකම් වලට දෙමළ සන්ධානයේ අර්බුද කියලායි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ඊළඟේ තමිල් අරුසු පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ වෙනුවෙන් තම මතය නොමිසන බවට සන්ධානයේ හවුල්කාර දේශපාලන පක්ෂ චෝදනා කරනවා. කොහොමුණත් මේ වෙනකොට ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ නම් කරලා ඉවරයි. ප්‍රධානම ගැටලුව තියෙන්නේ අපේ ජනබල පක්ෂයේ. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු ප්‍රශ්නයේ උසාවියට යෑමට බොහෝ දුරට ඉඩ තියෙනවා කියලායි අද අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි පුවත්පතවල තොරතුරු තියෙනවා. ඔව් අපි යනවා දී අයිලන්ඩ් පුවත්පතට. දී අයිලන්ඩ් පුවත්පතේ ලොකු අකුරෙන් පළ වෙලා තිබෙනවා මෙන්න මේ විදිහට. polls monitors urge MPs to publish their asset declaration online. මේ වත්කම් හෙළිකිරීමත් ඔන්ලයින් ක්‍රමයට ක්‍රියාත්මක කරනවා කියන කාරණාව. මොකද දැන් අපි දන්නවා මැතිවරණයකින් පස්සේ මේ
කොහොමද වත්කම් ප්‍රකාශයක් Tamanගේ හෙළි දක්වන්නට ඕනේ. මොන් ඉතින් ඒ හෙළි දැක්වීම කරන්නට ඔවුන්ට ඔන්ලයින් ක්‍රමයෙන් අවස්ථාව තිබෙනවා කියන කාරණාව තමයි දී අයිලන්ඩ් පුවත්පතේ වාර්තා වෙලා තිබෙනේ. ඒ වගේම තමයි ඔබ අසංක කිව්වා මේ අපේ ජනබල පක්ෂය දැන් මේ වන විට උද්ගත වෙලා තිබෙන තත්ත්වය පිළිබඳවත් වාර්තා වෙනවා දී අයිලන්ඩ් පුවත්පතේ. AJP baffled by missing party secretary. අපේ ජනබල පක්ෂය would inform the election commission that it had nominated Venerable Galagadatte Gnanasara Thera for the national list seat allocated to the party once his traced party secretary Venerable Vedinigama Vimalatissa Thera, who has gone missing. Party members Venerable Pahiyangala Ananda Sangathera told. මේ කියන කාරණාව මේ අපි දන්නවා අපේ ජනබල පක්ෂයට ප්‍රසාදය පළවෙන්නට ප්‍රධානතම හේතුව තමයි ගලගොඩත්තේ ඥානසාර හිමියන්. ඉතින් උන්වහන්සේට මේ ආසනයේ හිමිවිය යුතුයි කියන දේ තමයි හැම කෙනෙක්ම මුළු රටම සිටියේ. නමුත් යටිකූට්ටු අදහසක් දෝ කියලා අපිට හිතෙනවා. කොහොම හරි මේ බොහොම හොර රහසේ මැතිවරණ කොමිසමට ලිපියක් බාර දීලා තිබෙනවා. තමන් වහන්සේට ඒ ආසනයේ හිමිවිය යුතුයි කියලා මේ සෙක්‍රටරි එහෙමත් නැත්නම් ලේකම් විදිහට කටයුතු කරන වේදිනගම විමලතිස්ස හාමුදුරුවන් වහන්සේ. කෙසේ වෙතත් උන්වහන්සේ මේ වන විට ආගිය යතක් නැහැ, හොයා ගන්නට නැහැ. මොකද උනේ කියලා තාමත් හොයනවා උන්වහන්සේට අසංක. තාමත් හොයනවා මේ ලක්මාලි. ඒ වගේම තමයි දැන් මේ බොහෝ දේවල් ගැන කතා කරද්දී මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය එක් මන්ත්‍රී ධුරයක් පමණයි උන්ට දිවෙනින්ම හිමිවන්නේ. ඉතින් මේ මන්ත්‍රී ධුරය බෙදා ගන්නට නොහැකි වීම පිළිබඳව විශේෂ අවධානයක් ජනතාවගේ යොමු වෙලා තියෙනවා. මොකද මේ ඇත්තටම ස්වාමීන් වහන්සේලා මේ අතහැරීම ප්‍රගුණ කළ යුතු පිරිසක්. වෙලාව බලලා ඉන්නවත් හැකියි. ඔව් අසංක අපි කතා කරමින් සිටියේ මේ අපේ ජනබල පක්ෂය පිළිබඳව. අපේ ජනබල පක්ෂයේ මේ වන විට ජාතික ලයිස්තුවේ මන්ත්‍රී අපේ කියන්නේ අපේ නෙවෙයි නේ. මේක අපේ තමයි ජනබල පක්ෂයේ නම. කෙනෙක් හිතන්න පුළුවන් අපේ ජනබල පක්ෂය කිව්වට මේ ලක්මාල්ලාගේ ජනබල පක්ෂය එහෙම නෙවෙයි. ඒකේ නම අපේ ජනබල පක්ෂය. ඉතින් අපේ ජනබල පක්ෂය විතරක් නෙවෙයි තවත් පක්ෂ කිහිපයක අර්බුද තියෙනවා. මේ ගැන අපි ඊයේ රාත්‍රියට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේදී කරුණු සොයා බැලුවා මොනවද මේ ගැටලු කියන කාරණේ පිළිබඳ දේශපාලන ආරංචි මාර්ගවලින් තොරතුරු වාර්තා කරගෙන අපි බලමු ඇත්තටම මේ පක්ෂ ඇතුලේ තියෙන අර්බුද මොනවද කියලා. සමගි ජනබලවේගයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර සඳහා පුද්ගලයන් මේ වන විටත් නම් කර නැහැ. ඒ සම්බන්ධයෙන් පක්ෂය තුළ දැඩි අර්බුදයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. පක්ෂ සමාජිකයෙකු නොවන පුද්ගලයෙකු ජාතික ලැයිස්තුව නම් කිරීම හේතුවෙන් අර්බුදය උග්‍ර වී තිබෙනවා. රවුෆ් හකීම්, රිෂාඩ් බදුදීන්, පල්නි දිගම්බරන් සහ බනෝ ගණේෂන් යන මහතුරුන්ගේ නායකත්වයෙන් උත් පක්ෂවලට සමගි ජනබලවේගයෙන් ලබා දෙන බවට පොරොන්දු ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර නොදීමද තවත් අර්බුදයක්. සමගි ජනබලවේගයට මෙම ඡන්ද ප්‍රමාණය හෝ හිමි වූයේ සුළු ජාතික ඡන්දවලින් බවයි ඔවුන්ගේ අදහස. තාම ෂුවර් නෑ. මම විශ්වාස කරනවා මට ෂුවර් නැතිකම නෑ. අපේ තියෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 7යි. අපි බලාපොරොත්තු වෙන්නේ 9ක්. අපි යොදාගත්ත කොන්දේසි තිබුණා. 5ක් හෝ 6ක් හම්බුනාට පස්සේ තමයි මේ පක්ෂ වලට යන්නේ වගේ තිබුණා ගැටලු. ආණ්ඩු බලයක් ලැබුවට පස්සේ එහෙම ගැටලුවක් එන්නේ නෑ. විපක්ෂයක ඉන්නකොට ඔය වගේ පුංචි එක ගැටලුවක් දෙකක් එනවා. අපිට හරි අපේ කන අපි දැන් හදාගෙන හරි ඉන්නේ. නමුත් දැන් එක්සත් ජාතික පස්සේ තියෙන එක දී ගන්න බැරුව ඉන්නෝනේ. නෑ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගැන අපි සාකච්ඡා කරනවා ඊළඟ නායකයා තෝරා ගැනීමේ සාකච්ඡාව අවසන් වුණාට පස්සේ. පරාජිතයට දෙන්නේ නැහැ කියන තැන හැමෝම යෝජනා වුණා. මම හිතන්නේ පරාජිත කෙනෙකුට දෙන එකක් නෑ. නෑ එහෙම තාම නම් කරලා නෑ. ජාතික ලැයිස්තුව තුලින් හරි නැත්නම් වෙනත් කෙනෙක් හරි තීරණය කරයි. හැබැයි මේක අවසන් තීරණයක් නෑ. ඒ තීරණයත් මේ නායකයා පත් කරාගත් පස්සේ තමයි මේ තීරණය වෙන්නේ. මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයටද ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී දුරයක් හිමි වුණා. ඒ සඳහා පුද්ගලයෙකු නම් කිරීම මේ වන විට බරපතල අර්බුදයක් බවටයි පත්ව ඇත්තේ. ඥානසාර ස්වාමින් වහන්සේටත් අතුරුරියේ හතර ස්වාමින් වහන්සේටත් අතර මේ සම්බන්ධ එකඟතාවයක් පත් වුණා. එකඟතාවය තමයි ඥානසාර ස්වාමින් වහන්සේට මේ ලබා දීම සුදුසුයි කියා පක්ෂ ලේකම්වරයා තමයි මේ මන්ත්‍රී ධුරය නම් කර යවිය යුතු වන්නේ. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ ලේකම්වරයා මේ වෙනකොට අතුරුදහන් වෙලා තියෙනවා. ඒ නිසා රජයක් හැටියට මැදිහත් වෙලා. ඒතර උන්වහන්සේ කොහොම හරි හොයා ගැනීමට උදව් කළ යුතුයි. අපිට CID එකක් නැහැ. අපිට ඉන්ට් එකක් නැහැ. අපිට ලොකු ජාලාවක් ගිහිල්ලා හොයාගන්න පොලිස් බලයක් තුවක්කු එහෙම නැත්නම් ඒ සඳහා එහෙම ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා අපේ සාධාරණ ප්‍රශ්නෙට රජයේ මැදිහත් විය යුතුයි. අද උදේත් ඇත්තටම කෝල් එකක් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් වුණා. නමුත් උන්වහන්සේ අද එනවා කොත් 2ට එනවා කිව්වා 12ට එනවා කිව්වා. හැබැයි සම්බන්ධුනේ නැහැ. ජාතික මන්ත්‍රී ධුරය ආපු වෙලේ ඉඳලා කොයිම වෙලාවකවත් උන්වහන්සේ ඉන්න ස්ථානයක් උන්වහන්සේ අපිට හමු වීමට අපේ නියෝජිතයෙක්ට හමු වීමට කිසි අවස්ථාවක් ලබා දීලා නැහැ. මේ රටේ මිනිස්සුන්ට කියන්නේ වෙන කිසි ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ උන්වහන්සේ අතුරුදහන්. ප්‍රශ්නේ තියෙන්නේ උන්වහන්සේ අතුරුදහන්.
ප්‍රශ්න ගොඩක් තිබුණා අපි දැක්කා මේ ඔය මීට කලින් මහා සංඝරත්නයේ පාර්ලිමේන්තුවට තීරීපත් වුණු අවස්ථාවලදී විවිධ ගැටලු ඇති වුණා 2005 වසරෙන් පස්සේ අවුරුදු කිහිපයක් මහා සංඝරත්නයේ හිටියා මෙවර එක් මන්ත්‍රී ධුරයකට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි හිතන්නට ඕන දෙවරක් මොන වගේ තත්ත්වයක්ද මේ මන්ත්‍රී ධුරයකට තියෙන ගැටලුව निराකරණය කරගන්නේ කෙසේද කියන කාරණේ පිළිබඳව හරියට අවබෝධයක් නැතුව කොහොමද මේ කටයුතු කරන්න කියන දෙන ගැන ජනතාව ටිකක් අවධානයෙන් ඉන්නේ. ඒ ගැනත් අපි මතක් කරන්න ඕනේ. ඊළඟට අපි යනවා මේ පාතාලයේ වගේම අපරාධ කටයුතු සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. මේවා මර්ධනය කරන්න රජය මේ වෙනකොට දැඩි පියවරක් ගෙන තියෙනවා. ඒ අතරවාරදී තමයි අපිට ඉන්දියාවේදී මේ අංගොඩ ලොක්කා කියන පාතාල සමාජිකයන් නැත්නම් නායකයා පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ. ඔව් අසංක තාමත් ඔහු මිය ගියාද නැද්ද කියන කාරණාව සැකසහිතයි. ඉතින් ඒ සම්බන්ධව තාමත් විමර්ශන පැවැත්වෙනවා. ඒ ගැන තමයි අද පුවත්පත්වල පළ වෙලා තිබෙන්නේ විස්තර. විදේශ මාධ්‍ය වල වාර්තා වෙන තොරතුරු තමයි මේ විදිහට පුවත්පත්වල ගෙනවිත් තිබෙන්නේ. අංගොඩ ලොක්කාට වස දීලා අත්පා ඇඟිලි නිල් වෙලා නාසයට ප්ලාස්ටික් සැත්කමකුත් කරගෙන ඉන්දිය මාධ්‍ය හෙළි කරනවා කියලායි මව්බිම් පුවත්පත මුල් පිටුවේම වාර්තා කරන්නේ. DNA තහවුරු කරගන්න ජෛව සාම්පල් ඉන්දියාවට යවන්නත් මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ ගැන මේ වෙනකොට පොලිසිය අවධානය යොමු කරලා තියෙනවා කියලායි වාර්තා කරන්නේ. ඒ වගේම දිනමින පුවත්පතෙත් මේ ගැන තොරතුරු තියෙනවා. අංගොඩ ලොක්කා මිය ගියාද විද්‍යාත්මක තහවුරුවකට සාම්පල ඉන්දියාවට යවයි කියලා. ඉන්දියාවේදී මරුමුවට පත්ව ඇත්තේ සැබෑ ලෙසම අංගොඩ ලොක්කාදැයි විද්‍යාත්මකව තහවුරු කිරීමක් සඳහා ඔහුගේ ඇඟිලි සලකුණු සහ DNA පරීක්ෂණයකට අදාළ සාම්පල ඉන්දියාවට මේ වන විටත් යොමු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා කියලා අද තොරතුරු මේ විදිහට වාර්තා කරන්නේ. ඒ වගේම තවත් මැතිවරණයේ දවසේදී සිදුවීමක් වාර්තා වුණා. මැතිවරණයට සම්බන්ධ සිදුවීමක් නෙමෙයි මේ පාතාල ලෝකයේ ගැටුමක්. SF ලොක්කාගේ ඝාතකයන් පැමිණි යතුරු පැදිය හමුදාවේ සිටි අයෙකුගේ කියලායි වාර්තා කරන්නේ. අනුරාධපුරයේ හොල්ලාගෙන සිටි SF ලොක්කා නැමැත්තාට වෙඩි තබා ඝාතනය කළ ඝාතකයන් පැමිණි යතුරු පැදිය හසලක පදිංචිව සිටින හමුදා සේවයේ නිරතව සිටියෙකුට අයත් එකක් බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වෙලා තියෙනවා. මේ පිළිබඳව අද දිනමින පුවත්පත මුල් පිටුවේ තොරතුරු වාර්තා කරද්දී අපි යනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ වාර්තා කරන මේ විදිහේ තොරතුරක්. කුලී රත රියදුරුගේ ගුණිමේ කෝටි 18ක් වසරකදී සංසරණය වෙලා ජාවාරමක තොරතුරු හෙරිවේ කියලයි ප්‍රධාන පුවතක් විදිහට අරුණ පුවත්පත වාර්තා කරන්නේ. අවුරුද්දක කාලයකදී 18 කෝටි 60 ලක්ෂ 96,500ක මුදලක් සංසරණය වූ බැංකු ගිණුමක් හිමි මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු තලංගම පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලායි අරුණ පුවත්පත ප්‍රධාන පුවතක් විදිහට වාර්තා කරන්නේ. ලේසි පහසු ගාණක් නෙවෙයි කෝටි 18ක් දක්වාදී අවුරුද්දක් තුලදී මේවා වෙලා මේ සංසරණය වෙලා තියෙනවා. කුලීරත රියදුරෙක්ගේ විදිහට තමයි ඔහු කටයුතු කරලා තියෙන්නේ. ඉතින් එහෙම කෙනෙකුගේ කෝටි 10ක් කොහොමදක් තියෙන විදිහක් නැහැනේ. තියෙන විදිහක් නැහැ. ඒ ගැන පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා කියලා තොරතුරු වාර්තා කරද්දී මේ අංගොඩ ලොක්කාගේ කල්ලිය කෝටි 50කට ආසන්න දේපල උපයාගෙන තියෙනවා කියලා පොලිසිය සඳහන් කරනවා. ඉන්දියාවේදී සිදු වූ බව කියන මරණය ගැන තහවුරු කර ගැනීමට රාජතාන්ත්‍රික විමර්ශනයක් ආරම්භ කරලා තිනවා. අද පුවත්පතේ වාර්තා කරන්නේ කොහොමුණත් මේ කෝටි 50කට ආසන්න දේපල ලංකාවේ තියෙන දේපල රාජසන්තක කරන්න පියවර ගන්නවා කියලායි පොලිස් දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී කරුණු අනාවරණය වුණේ. අපි යනවා ඩේලි මිරර් පුවත්පතට. ඩේලි මිරර් පුවත්පතේ සඳහන් අංගොඩ ලොක්කාස් fingerprint and DNA samples sent to India. ඉන්දියාවට මේ වන විට අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කර ගැනීම උදෙසා DNA ජෛව සාම්පල ඒ වගේම fingerprints මේ ඇඟිලි සලකුණු යවා තිබෙනවා ඉන්දියාවට කියන කාරණාව. If it is confirmed that it was Angoda Lokka who died in India, there is no need to continue with further investigation. තවදුරටත් විමර්ශන පැවැත්වීමට අවශ්‍යතාවයක් නැහැ. මොහු සත්‍ය වශයෙන්ම ඉන්දියාවේ මිය ගියා කියා තහවුරුනොත් කියන කාරණේ සඳහන් වෙලා තිබෙනවා. Sri Lankan police have sent fingerprints and DNA samples of underworld figure Chandana Lasantha Pereira alias Angada Lokka to India to ascertain whether he died in India. Police said yesterday මේ ඔහු මිය ගියාද නැද්ද කියන කාරණාව තවමත් සැක සහිත බව තමයි තාමත් අපිට මේ පුවත් වලින් අනාවරණය වෙන්නේ. කෙසේ වෙතත් ඔහු මිය ගියා කියලා නිසි ආකාරයෙන්ම දැනගත්තොත් තවත් දුරටත් විමර්ශන සිදු කිරීම අවශ්‍ය නැති බව තමයි සඳහන් වෙන්නේ. අපි යනවා Daily News පුවත්පතට. Daily News පුවත්පතේ මේ පිළිබඳව වාර්තා වෙනවා. Angoda Lokka's case, Madurai lawyers' neighbors questioned following the inquiry. A CBCID officer said that it's believed that Angoda Lokka had stayed in Madurai for a while at one of the houses rented by Sivakami Sundari. මේ Sivakami Sundari කියන තැනැත්තිය විසින් කුලියට ගන්නා ලද නිවසක මේ Angoda Lokka පදිංචිව සිටියාද යන කාරණේ තහවුරු කර ගන්නට මේ වන විට විමර්ශන පැවැත්වමින් තිබෙනවා කියන කාරණාව. ඉතින් මදුරායි වල නීතිඥවරුන් මේ පිළිබඳව සොයා බලනවා කියන කාරණාව තමයි සඳහන් වෙලා තිබෙන්නේ Daily News පුවත්පතේ.
හොඳයි මේ කුරුණෑගල පැත්තෙන් පසුගිය දවස්වල විශේෂ පුවතක් වාර්තා වුණා. ඒ තමයි මේ ඓතිහාසික ගොඩනැගිල්ලකට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාර්ගයක් ඉදිකිරීමේදී මේ ගොඩනැගිල්ලේ කොටසකට හානි කිරීම කියන කාරණේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තිබුණා. අද පුවත්පතේ ගැන තොරතුරු වාර්තා කරනවා කුරුණෑගල රාජසභා මණ්ඩපයේ සිද්ධියේ නගරාධිපති ඇතුළු 5 දෙනා වහ අත්අඩංගුවට ගන්න කුරුණෑගල මහේස්ත්‍රාත් දෙවැනි වතාවටත් වාරන්තු නිකුත් කරයි කියලා තොරතුරු වාර්තා කරන්නේ. සැකරුවන් අත්අඩංගුවට නොගැනීම ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පොලිසියට දැඩි දෝෂ ජර්ජනයට ලක් කරලා තියෙනවා කියලාත් අද තොරතුරු මේ විදිහට වාර්තා කරනවා. ඒ වගේම කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි කියලායි අද පුවත්පත ඒ ගැන තොරතුරු වාර්තා කරන්නේ. ඉන් අනතුරු අපි තවත් තොරතුරක් පිළිබඳව අවධානය යොමු කරනවා. මේ ජනාධිපතිවරණයට කලින් රටේම අවධානයට යොමු වුණු සිද්ධියක් පිළිබඳව කාරණයක්. ඒ තමයි සුදුවෑන් නඩුව. සුදුවෑන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුවා. බොරු රැවුලක් දාගෙන ආපු දෙන්නෙක් ජනාධිපතිවරණයට කලින් මේ ගැන කතා බහට ලක් වුණා. ඉතින් ඔවුන් අවසානයේදී කිව්වා මේක මේ දේශපාලන බලපෑමක් මත සිදු කරපු මාධ්‍ය හමුවක් කියලා. සුදුවෑන් නඩුව රාජිත හා මොහොමඩ් රූමිට 28 මහාධිකරණයේ පෙනී සිටින්නයි සිතාසි කියලායි වාර්තා කරන්නේ. පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදු සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සිද්ධිය ගැන අධිචෝදනා 14ක් මත නීතිපතිවරයා පවරා ඇති නඩුවට මේ මාස 28 වෙනිදා කොළඹ මහාධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා හිටපු ඇමති රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නිෂේධ සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් හාෂිම් මොහොමඩ් රූමි යන අයට සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ නියෝග කළා කියලායි අද මේ විදිහට දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම තවත් තොරතුරකට අපි යන්නට සූදානම් වෙනවා. මේකත් මේ වැඩි අවධානයට ලක් වුණු කාරණයක්. ඒ තමයි මව්බිම් පුවත්පත වාර්තා කරන තොරතුර චෝදනාවට අදාළව පැහැදිලි සාක්ෂි ඇති නිසා ශානිට ඇපදීමට හැකියාවක් නැහැ. ගම්පහ මහේස්ත්‍රාත් සඳහන් කරනවා කියලායි සඳහන් කරන්නේ. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා ඔහු නඩුවකට අදාළව බොරු සාක්ෂි ගොනු කිරීමේ සිද්ධියකට අදාළවයි අත්අඩංගුවට ගනු ලැබුවේ. ඒ අනුව ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ වගේම රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඉතින් චෝදනාවලට අදාළව පැහැදිලි සාක්ෂි ඇති නිසා ඒ කියන්නේ මේ නඩුවකට අදාළ සාක්ෂි වසන් කිරීම සහ වෙනස් කිරීමේ කියන කාරණා වලට ශානිට ඇපදීමට හැකියාවක් නැහැ කියලායි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කරන බව මව්බිම පුවත්පත අද තොරතුරු වාර්තා කරන්නේ. ඒ ගැනත් අද වැඩි ඉඩ කඩක් මව්බිම පුවත්පත වෙන් කරලා තියෙනවා කියලායි අපිට දකින්න ලැබෙන්නේ. ඒ වගේම දිවෙන පුවත්පතේ තවත් තොරතුරක් තියෙනවා. ඒ තමයි රාජිත රංජන් මද්දුම් බණ්ඩාර ස්වාමිනාදන් හා අජිත් පී යන හිටපු අමාත්‍යවරුන් දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බලන කොමිසමට කැඳවලා තියෙනවා. නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක රියාද් මිරාල් ඩීකේපී දසනායක මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍යවරුන් වන වෛද්‍ය රාජ් සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන්, රංජිත් මද්දුම් බණ්ඩාර, ඒ වගේම අජිත් පී පෙරේරා, රංජන් නාමනායක කියන පිරිස ජනාධිපති කොමිසම හමුවට දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවට කැඳවලා තියෙනවා. නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක රියාද් මිරාල් ඩීකේපී දසනායක මහතා සේවයෙන් ඉවත් කරන්න ඔහුට එරෙහිව කටයුතු කිරීමට අදාළව බලපෑම් කරා කියන චෝදනාව මත තමයි මේ හිටපු අමාත්‍යවරුන් පිරිස ජනාධිපති කොමිසම වෙත කැඳවලා තිබුණේ. හොඳයි අපි යනවා ඩේලි මීරර් තොරතුරක් තියෙනවා. ඒ තමයි මේ අරුණ පුවත්පතේ මේ කාලයකට පස්සේ තොරතුරක් වාර්තා කරලා තිනවා. මර්වින්ගේ පුත් මාල කල්ලන්න පොලිසිය නිවසට පණි. කාලයක් ප්‍රවෘත්ති මවපු චරිතයක් කියලා ඔබ දන්නවා. ව්‍යාපාරිකයෙකුගෙන් කප්පන් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාව මත හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය නිලධාරීන් පිරිසක් ඊයේ පෙරවරුවේ සහ පස්වරුවේ නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසට ගොස් තියෙනවා කියලායි තොරතුරු වාර්තා කරන්නේ. මේ මැතිවරණයට අදාළව ව්‍යාපාරිකයෙකුෙන් මුදල් ඉල්ලුවා කියන කාරණයක් සම්බන්ධයෙන් තමයි මේ විදිහට මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයෙකුගේ පුතා මාලක සිල්වා අත්අඩංගුවට ගන්න මේ විදිහට කටයුතු කරලා තියෙන. කාලයකට පස්සේ පුවත්පත්වල ඔහු ගැන තොරතුරක් තියෙනවා. දැන් පුළුවන් නේද ඉංග්‍රීසි පුවත්පතට යන්න? හොඳයි. ඩේලි මිරර් පුවත්පතටයි අපි අවධානය යොමු කරන්නේ. ඩේලි මිරර් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා මේ කුරුණෑගල නගරාධිපති පිළිබඳව මෙන්න මේ විදිහේ කාරණාවක්. Arrest warrants on Kurunegala mayor and 5 others. Court reissues warrants. The court had also imposed a travel ban preventing the suspect from leaving the country. රටින් පිටත යන්නට හැකියාවක් නැහැ මේ කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනෙකුට කියන කාරණාව. The Kurunegala magistrate has yesterday reissued warrants to arrest Kurunegala mayor Tushara Sanjeeva and 4 others in the case filed over the destruction of an ancient monument known as Buwaneka Hotel in Kurunegala. මේ කුරුණෑගල නගරයේ තිබෙන ඉපැරණි ගොඩනැගිල්ලක් විනාශ වීම සම්බන්ධයෙන් තමයි මේ විදිහට ඔවුන්ට වරෙන්තු නිකුත් කෙරුණේ. ඉතින් මේ කුරුණෑගල මේ එහෙමත් නැත්නම් නගරාධිපති
ජනාධිපති තුෂාර සංජීව ඇතුළු 4 දෙනෙකුට රටින් පිට යාමට පවා තහනමක් පනවලා තිබෙනවා මේ වෙනුවට කියන කාරණාව ඩේලි මිරර් පුවත්පතේ වාර්තා වෙලා තිබෙනවා. අපි යනවා ඩේලි නිවුස් පුවත්පතට. ඩේලි නිවුස් පුවත්පතේත් ඒ පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. මැජිස්ට්‍රේට් issues warrants on කුරුණෑගල mayor 4 others මේ කුරුණෑගල නගරාධිපති ඇතුළු සිව් දෙනෙකුට අරෙන්තු නිකුත් කර තිබෙනවා කියන කාරණාව. ඒ වගේම තමයි සුදු වෑන් පිළිබඳවත් වාර්තාවක් තිබෙනවා ඩේලි නිවුස් පුවත්පතේ. white van press conference Colombo HC issues summons on Rajitha former SPC chairman. The Colombo High Court yesterday issued summons on former minister and MP Rajitha Senaratne and former State Pharmaceuticals Corporation chairman Mohammed Drumi to appear before the court on August 28th in connection with the controversial white van press conference. මේ සුදු වෑන් පිළිබඳ කාරණාව පිළිබඳව අගෝස්තු 28 වෙනිදා යලිත් වතාවක් විමර්ශනයට කෙරෙනවා කියන කාරණාව සඳහන් වෙලා තිබෙනවා. තවත් තොරතුරු කිහිපයක් තියෙනවා. තවත් තියෙනවා මුල් පිටුවල තොරතුරු. ඔබ සතුවයි තිබෙත් දිනවෙන පුවත්පතට අපි යමු. හොඳයි අපි දිනවෙන පුවත්පතට යමු. දිනවෙන පුවත්පතේ ප්‍රධාන තොරතුරක් ඒ තමයි රජයේ ණය කෝටි 12800කින් අඩු කරගනී කියලායි මේ තොරතුරු වාර්තා කරන්නේ. පසුබෑමට ලක්ව තිබෙන මෙරට ආර්ථිකයේ යම්කිසි ජීවයක් එක් කරමින් ආර්ථිකයට යම්කිසි ජීවයක් එක් කරමින් රජයේ සමස්ත ණය ප්‍රමාණය පසුගිය මැයි මාසයේදී රුපියල් කෝටි 12800කින් රුපියල් බිලියන 128.8කින් අඩු කර ගැනීමට රජය සමත් වී තිබෙනවා. අයනුව පසුගිය මැයි මාසයේ වන විට රුපියල් බිලියන 14024ක්ව පැවති මෙරට ණය ප්‍රමාණය මැයි මාස අවසන් වන විට රුපියල් බිලියන 13895 දක්වා අඩු වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා කියලායි තොරතුරු වාර්තා කරන්නේ. කෙසේ වුවද මෙහිදී රජයේ මුළු දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7217 සිට රුපියල් බිලියන 7381 දක්වා රුපියල් බිලියන 163කින් ඉහළ ගොස් තිබෙන නමුත් මැයි මාසය තුලදී විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 6807 සිට රුපියල් බිලියන 6514 දක්වා රුපියල් බිලියන 292කින් පහළ යාම කැපී පෙනෙන බවද එම වාර්තාව සඳහන් කරනවා කියලායි තොරතුරු වාර්තා කරන්නේ. කොහොමුණත් සාරාංශයක් විදිහට කියන්න තියෙන්නේ රජයේ ණය කෝටි 12800කින් අඩු කරගෙන තිබෙනවා කියලායි මේ විදිහට තොරතුරක් වාර්තා කරන්නේ. යම් අස්වැසිල්ලක් රටේ ආර්ථිකයට ඒ විදිහට අත් කරගන්න සමත් වෙලා තියෙනවා. ඉන් අනතුරුව උසස් පෙළ 2019 නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වෙනකොට නිල වෙබ් අඩවියේ ඇතුළත් වෙනවා කියලා තොරතුරුකුත් වාර්තා වෙනවා. ඒ කියන්නේ අවධානයෙන් ඉන්න කෙනෙකුට ඔන්න මේ වෙනකොට මේ උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිල වෙබ් අඩවියේ පළ කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ලංකාදීප පුවත්පත වාර්තා කරන තොරතුරු කිහිපයකට අපි අවධානය යොමු කරන්න සූදානම්. මේ වෙනකොට මේ පිළිබඳව කාරණා බොහෝ දෙනෙක් දන්නවා ඇති. නියෝජ්‍ය කතානායක ශෂීන්ද්‍ර රාජපක්ෂ කියලා තොරතුරක් අද වාර්තා කරනවා. මේවා මොන විදිහට සිදුවේද කියන කාරණය පිළිබඳව අපිට බලා ගන්න වෙන ඉදිරියේ. නමුත් ලංකාදීපේ වාර්තා කරනවා නියෝජ්‍ය කතානායක ශෂීන්ද්‍ර රාජපක්ෂ පිල්ලයන්ගේ සහයත් නව රජයට මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ඔහු පාර්ලිමේන්තුවට මෙවර තේරීපත් වුණා. නව රජයට ලබා දෙනවා කියලා සඳහන් කරන්නේ. ඒ වගේම මන්ත්‍රී අතාඋල්ලාත් ආණ්ඩුවට හවුල් වෙයි කියලායි සඳහන් කරන්නේ. ඉතින් මේ විදිහට පක්ෂ ගණනාවක් මේ වෙනකොට ආණ්ඩුවට සහය දක්වන්නට කටයුතු කළා තියෙනවා. අතීත දේශපාලන අධ්‍යක්ෂින් එක්ක මේ සියලු දෙනාම රජයත් එක්ක කටයුතු කරපු පිරිස් ඒ පිළිබඳවයි මේ විදිහට අද පුවත්පත්වල තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි යනවා ඩේලි නිවුස් පුවත්පතට. මේ ඩේලි නිවුස් පුවත්පතේ කොවිඩ් වල තත්ත්වය පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. දැන් ගොඩක් දෙනෙක් මේ වන විට බලාගෙන ඉන්නවා මේ COVID-19 තත්ත්වය කොයි වගේද? අපි ඇත්තටම සුරක්ෂිතයිද? මේ තත්ත්වය අපි කොහොමද අපි සැකහැර දැනගන්නේ? ජනතාවට අපිට කියන්න තිබෙන්නේ ඔබ සුරක්ෂිත බව හැබෑවක්. නමුත් ඔබ මේ වන විටත් Tamanගේ සෞඛ්‍ය පුරුදු වලට අනුගතව ජීවත් වන්නට පුරුදු වන්නට ඕනේ කියන කාරණාව අපි ඔබට යලි යලිත් සිහිපත් කරනවා. කෙසේ වෙතත් Daily News පුවත්පතේ වාර්තා වෙනවා මෙන්න මේ විදිහට. ශ්‍රී ලංකා COVID-19 recovery rate 90.68%. While all the other countries in the world suffer with a high fatality rate and low recovery rate related to COVID-19, Sri Lanka had recovered a 90.68% recovery rate by yesterday. ඊයේ දවසේ වන විට තමයි මේ එපිඩෙමියොලොජි යුනිට් සඳහන් කරලා තිබෙන්නේ. වසංගත රෝග විද්‍යාංශය විසින් තමයි මේ දත්තයන් සටහන් කරලා තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ COVID-19 recovery rate එක එහෙමත් නැත්නම් සුව වීමේ ප්‍රතිශතය 90.6%ක් යනුවෙන් තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඉතාමත් ප්‍රශස්ත මට්ටමක් කියලා අපිට සඳහන් කරන්නට හැකියාව තිබෙනවා. ලෝකයේ අනිත් දැවැන්ත ප්‍රබල රටවල් COVID-19 නිසා මේ වන විට අසල්වැසි ඉන්දියාව අපි මේ ඉන්දියාව පැත්තකින් තියමු ඇමරිකාවට වෙලා තියෙන දේ. ඉතින් කොහොම වුණත් අපි
අපේ පුංචි ශ්‍රී ලංකාව ගැන මේ වන විට ආරම්භර වන්නට හැකි කාරණාවක් මේ COVID-19 තත්ත්වය කොයි විදිහටද අපි ජයගත්තේ කියන කාරණාව ඉතිහාසගත සිද්ධියක් බවට පත්වනවා නොඅනුමානයි. ඉතින් ඒ පිළිබඳව ඩේලි නිවුස් පුවත්පතේ ඒ විදිහට වාර්තාවක් තිබෙනවා. අපි යනවා ඩේලි. තවදුරටත් ඔබට වගකීමක් තියෙනවා මේ රැකුණු ආකාරයටම සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් සමාජ දුරස්ථ භාවයේ තබාගෙන කටයුතු කිරීම මේ කොවිඩ් අඩු වෙලා මේ රෝගීන් අඩු වෙලා කියන කාරණේ පිළිබඳව හිතමින් ඒ වගේම මේ පිළිබඳව සෞඛ්‍ය පුරුදු අනිවාර්යෙන්ම පිළිපදින්න කියන කාරණේ පිළිබඳව තමයි අපි ජාතික රූපවාහිනී විදියට නිරන්තරයෙන් මතක් කරන්නේ. ඒ විට අපිට මේ ලැබිලා තියෙන නිදහස පාසල් විවෘත කරලා තියෙනවා. ඒක තමයි මම කියන්නේ පාසල් නිරත වෙන්න අවස්ථාවක් තියෙනවා. මේ කටයුතු පවත්වාගෙන යන්න පුළුවන්. ඔව්. පාසල් විවෘත වෙලා තිබෙනවා. ඉතින් ඔබේ දූ දරුවන්ට හැම විටම කියලා දෙන්න මේ තමන්ගේ සෞඛ්‍ය පිළිපදින්නට කියන කාරණාව. මොකද අපි දරුවෝ ආරක්ෂා කරගන්න තමයි දෙමව්පියෝ හැම දෙයක්ම කරන්නේ. අසංකිතින් ඒ නිසා දරුවන්ට නිසි ආකාරයේ මඟ පෙන්වීම දෙමව්පියන් වන ඔබගේ වැඩිහිටියන්ගේ වගකීමක් බවට පත් වෙලා තිබෙනවා. ඒ පිළිබඳව අපි ඩේලි මිරර් පුවත්පතේ තවත් එක වාර්තාවකට යනවා. මොකද අපි මේ විදිහට පරිස්සම් වෙන්නට කියන්නේ කියන කාරණාව අපිට ඔබට වැටහෙවි. මේ කියන කාරණාවත් සමග 23 Senapura inmates test positive for COVID. 23 inmates at the Senapura Rehabilitation Center tested positive for COVID-19 yesterday, increasing the total number of cases in the country of 2,867, the Government Information Department said. 23 දෙනෙක් Senapura පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී COVID-19 positive වෙලා තිබෙනවා කියන කාරණාව තමයි ඩේලි මිරර් පුවත්පතේ වාර්තා වෙලා තිබෙන්නේ. 2867 දෙනෙක් බවට පත් වෙලා තිබෙනවා ශ්‍රී ලංකාව තුළ දැනට COVID ආසාදිතයන් සංඛ්‍යාව කියන කාරණය ඩේලි මිරර් පුවත්පතේ මේ විදිහට වාර්තා වෙලා තිබෙනවා. ඉතින් හොඳ වෙලාවට මේ රෝගීන් වාර්තා වෙන්නේ සේනපුර පුනරුත්ථාපන කඳවුරෙන්. ඒ නිසා තවදුරටත් ප්‍රවේශමෙන් කටයුතු කිරීම තමයි වැදගත්. එහෙමනේ දසංක. ඔව් අපි ගැන ජාතික රූපවාහිනිය කියන්නේ හැමදාමත් ජාතික වශයෙන් වටිනාකම් වලට මුල් තැනක් දෙන ආයතනයක් හැටියට අපි හඳුන්වන්නට පුළුවන්. මේක ආරම්භ කරපු දවසේ ඉඳන් ජාතික රූපවාහිනිය ආරම්භ කරපු කාලයේ සිටම අපේ සංස්කෘතියට ඒ වගේම අපේ ජාතික වටිනාකමක් තියෙන හැම දෙයකම අපි වැඩි ඉඩ කඩක් වෙන් කරන්න හැම වෙලාවෙම කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ දිරියවන්තව කල්ගෙවන දිරියවන්තව තමන්ගේ ජීවිකාව සරි කරගන්න අපේ සංස්කෘතියට පණ දෙන මිනිසුන්ට අපි අත්වැලක් දෙන්නත් හැම වෙලාවෙම කටයුතු කරනවා. ඒ වෙනුවෙන් මේ සංස්කෘතිය මේ හැමදේම එක්ක අපේ උරුමයත් එක්ක නිර්මාණය වෙන සමහර දේවල් තියෙනවා මේ ලක්මාලි හරි වටිනාකමක් තියෙන දේවල්. ඒවා වෙළඳපොලේ මිල කරන්නත් පුළුවන්, විදේශ වෙළඳපොළ දක්වා ගෙන යන්නත් පුළුවන්. ඒවා අපිටම ආවේනික වෙච්ච දේවල්. අපිටම ආවේනික බොහොම අලංකාර දේවල්, සුන්දර දේවල්. ඒවට වැඩි ඉඩකඩක් ලබා දෙන වැඩසටහනක් පිළිබඳව අපි මතක් කරන්න ඕනේ තමයි ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වෙන සෑම සෙනසුරාදාවකම උදේ 11:30ට ජාතික රූපවාහිනියෙන් විකාශය වෙන රටා වැඩසටහන. රටා වැඩසටහන ගැන අද දිනමින පුවත්පතේ මේ විදිහට වාර්තාවක් සපයලා තියෙනවා. දිරියවන්ත මිනිසුන්ගේ රටා කියලා තමයි මේ මාතෘකාව සඳහන් කරන්නේ. අපේ කාලීන සිදුවීම් අංශයේ නිෂ්පාදනයක් විදිහට, නිෂ්පාදන දායකත්වයක් විදිහට මේ වැඩසටහන සෑම සෙනසුරාදා දිනකම උදේ 11:30ට විකාශය කරනවා. ඉතින් මෙහිදී අපි වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ මේ සංස්කෘතිය, කලාව, මේ හැමදේම එක්ක ජීවිකාවට පණ දෙන මිනිස්සු ගැන. ඉතින් අපි මතක් කරනවා හැම වෙලාවෙම අපි අර මුලින් සඳහන් කළා වගේ ජාතික රූපවාහිනිය හැම ජාතික කටයුත්තකදීම ප්‍රමුඛත්වය ගැන කටයුතු කරනවා වගේම හැම දිනකටම මේ වගේ කටයුතු වලට අත්වලක් වෙන්නත් අමතක කරන්නේ නැහැ. ඒ ගැනයි මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් අපි මතක් කරනවා රටා වැඩසටහන නරඹන්න සෑම සෙනසුරාදා දිනකම උදේ 11:30ට ජාතික රූපවාහිනියෙන් කියන කාරණේ. ඒ ගැනයි අපි තොරතුරු ගෙනාවේ. අපි දැන් පුවත්පත් තොරතුරු අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අපි අද තෝරාගත්තේ කවි කිහිපයක්. කාටුන් වලට වඩා අපි කවි කිහිපයක් තෝරගත්තා. මුලින්ම යනවා මව්බිම් පුවත්පතේ දවසේ පද 4ට පෙන්ෂන් වරදාන සැපරිය සිහිනපුරේ තණ්හා ඔලොගු එල්ලාගෙන සිටිති කරේ ඡන්දය දැන් ලොකුම පින්කම බවට හැරේ පන්සල ඇතුලේ മന്ത്രി පදවියට පොරේ. මේ විදුර අපේනායකගේ දවසේ පද 4 මේ අපේ ජනපල පක්ෂයේ മന്ത്രി දුරේ සම්බන්ධයෙන් තමයි ඔහු මේ විදිහට සටහනක් තබලා තියෙන්නේ. අපි යනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේත් මෙන්න මේ විදිහ අදහසක් තියෙනවා. මේ කපිරිගේ කවිය වෙලාව මේකේ කියලා ඒක සටහන් කරලා තියෙන්නේ. පත්කල යුතුළු කැබිනට්ටුවේ මහතුරු ඇත්තම කීවොත් පැල කළ යුතු නවක තුරු බහුතරයක් දිරන නොදිරන බටපතුරු ඔළුවෙන් නොකොලොතින් රට හදනවා බොරු ඉන්ටව් කළ යුතුම වේලාව මේකය ගත යුතු ප්‍රපෝසල් වේලාව මේකය විනිවිද පෙනිය යුතු වේලාව මේකය හරිදේ කරන්නට වේලාව මේකය හරිදේ කරන්න වේලාව මේකයි කියලයි කියන්නේ ලක්මාලි අරුණ පුවත්පතේ ඒ කවියෙන්. ඊළඟට අපි පුවත්පත් තොරතුරු අවසන් කරනවා මේ විදිහට ලංකාදීප පුවත්පතේ තුන් මන්සලෙන්
ජය සැමරුම් කැරෙන විට රට හතර අත කොරෝනා රෝග බිය ගැන මතක නැත. එනමුදු නෙත යොමා ජනහද ගැස්ම වෙත රට තුල වෙනස කඩිනම් කළ යුතු ඇත. රට තුල වෙනස කඩිනම් කරන්නට සිදු වෙනවා. නව අමාත්‍ය මණ්ඩලයේ හෙට දිනේදී දියුම් දෙනවා. ඔවුන්ට අදාළ විෂයපතයන් මේ වෙනකොට ගැසට් කරලා තියෙනවා. රටේ ජනතාව දැඩි බලාපොරොත්තුවකින් යුතුවයි 3/2ක මේ සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ වැඩිම මන්ත්‍රී දුර සංඛ්‍යාවක් හිමි වුණු අවස්ථාවක් හැටියට මේ අවස්ථාව හඳුන්වන්න පුළුවන්. රටේ ජනතාව රට හදයි කියන බලාපොරොත්තුවෙන් තමයි මේ තරම් සහයෝගයක් රජයට ලබා දීලා තියෙන්නේ. ඉතින් නව අමාත්‍යවරුන්ට සියලු දෙනාට වගකීමක් තියෙනවා මේ කරා රට ගෙන යන්න. විශේෂයෙන්ම ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මගුල් මඩුවේදී තමයි දිවුරුම් දීමේ රාජ්‍ය මහෝත්සවය පවත්වන්නට සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. මෙතන දිවුරුම් දෙන හෙට දවසේ ජාතික රූපවාහිනිය ඔස්සේ මේක සජීවීව ගෙන එන සූදානම්. මෙතන දිවුරුම් දීලා රට හදන වැඩපිළිවෙලට දායකත්වයේ දීම සියලු දෙනාගේම වගකීමක් කරගන්න වෙනවා ලක්මාලි. නැත්තම් මේ ගමන යන්න අමාරුයි. අමාරු. ඒ වගේම තමයි තවත් දෙයක් අපි මතක් කරනවා. අද දවසේදී 10 මාර්ට යෙදෙන සුබ මොහොතේ නරලියගහ මන්දිරයේදී අභිනවයෙන් තෝරාපත් වුණු සිව්වන වරටත්පත් වුණු අග්‍රාමාත්‍යතුමන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් සිය ධුරේ වැඩ බාර ගන්නවා, වැඩ ආරම්භ කරනවා. ඉතින් අපි එතුමාටත් සුභාශිංසන පිළිගන්වන්නට කැමති අයබෝවන් සුබ දවසක් තුලින් මේ විදිහට. ඒ වගේම හෙට දවසේදී මතක තබා ගන්න අපි ඔබට සජීවීව ඒ මහනුවර මගුල් මඩුවේදී අමාත්‍ය ධූරයන් බාර ගන්නා, කැබිනට් අමාත්‍ය ධූරයන් බාර ගන්නා, අභිනවෙන් වැඩ බාර ගන්නා ඒ සුබ මොහොත ඔබට රැගෙන එන්නට සූදානමක් තිබෙන බවත් අපි ඔබට සිහිපත් කරමින් එහෙමනම් අදට ආයුබෝවන් සුබ දවසක් තුලින් අපි සූදානම් සමුගන්නට ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් ඔබට. ආයුබෝවන්.